අයිබෝන් දරුවනේ ජාතික රූපවාහිනී ජාතික පාසල වැඩසටහන යටතේ අද අපි අපේ දුවදරුවන්ට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ ඉන්දි ඉතිහාසයට අදාළ වැදගත් පාඩම් මේකකයක් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා ශිල්ප පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඉතා රසවත් වැදගත් පාඩමක් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති කියන පාඩම අපි ඒක රූප දර්ශනත් එක්ක ගොඩක් අවධානයකින් යුක්තව සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ ඉන්දි ඉතිහාසය තුල තියෙන ඉපැරණිම ශිෂ්ටාචාරයක්. සාමාන්‍යයෙන් ක්‍රිස්තු පූර්ව 2800ත් 1750ත් වගේ වඩාත් අයත අතීතයකට හිමිකම් කියන ඉපැරණි ශිෂ්ටාචාරයක්. ඒ වගේම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වර්ග කිලෝමීටර 5 ලක්ෂයක් පමණ භූභාගයක් පුරා විහිදී තිබෙන විශාල ශිෂ්ටාචාරයක්. ඔයගලන්ට මේ දැක්වෙන සිතියමින් දකින්න පුළුවන් වෙයි. ලක්හපාටින් යුක්තව දක්වලා තියෙන සින්දු ගංගා මිටියාවත මුල් කරගෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ව්‍යාප්තව පැවතිච්ච භූමි ප්‍රදේශය. ප්‍රධාන වශයෙන් මොහෙන්දදාරෝ සහ හරප්පා කියන නගර දෙක කේන්ද්‍ර කරගෙන මොහෙන්දදාරෝ සහ හරප්පා කියන නගර දෙක කේන්ද්‍ර කොටගෙන වර්ග කිලෝමීටර් 5 ලක්ෂයක පමණ භූභාගයක් පුරා විසිරී තිබුණු මේ ශිෂ්ටාචාරය. මේ ශිෂ්ටාචාරයේ අත ගියාව අපිට ගොඩක් අධ්‍යයනය කරන්න වෙන්නේ හම්බෙලා තියෙන නටාවශේෂ මත. මොකද අපිට මේ යුගයේ අධ්‍යයනය කරද්දී කිසිම සාහිත්‍යමය මූලාශ්‍රයක් උපකාරී වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ හම්බෙලා තියෙන පුරාවිද්‍යාත්මක නටාවශේෂ විශේෂයෙන් වැදගත් වෙනවා. අපි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව සාකච්ඡා කරද්දී ඔය දරුවෝ දන්නවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති නිර්මාණය කරලා තියෙන්නේ විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරලා. අපි දන්නවා ලී, ලෝහ, ඇද්දත්, සිප්පි කටු, ගල්, මැටි ආදී විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරලා කලාකෘති නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් අපිට අද වෙනකොට ඇත්තටම ලී භාවිතා කරමින් නිර්මාණය කරපු කලාකෘති අපිට හම්බෙන්නේ නැහැ. මොකද අපි දන්නවා කාලය වැෑමෙන් ඒවා ශේෂ වෙලා විනාශයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ලී භාවිතා කරමින් නිර්මාණය කරන ලද කලාකෘති අද වෙනකොට හම්බෙන්නේ නැහැ. හැබැයි ලෝහ භාවිතය ගැන කියද්දී අපි දන්නවා ඉන්දු නිම්න ශිෂ්ටාචාර වාසීන් යකඩ භාවිත කළ බවට සාධක හම්බෙන්නේ නැහැ. ඉන්දු නිම්න ශිෂ්ටාචාර වාසීන් යකඩ භාවිතා කළ බවට අපිට සාක්ෂි ලැබෙන්නේ නැහැ. නමුත් රන්, රිදී, ලෝකඩ, ඊයම් කියන විවිධ ලෝහ වර්ග භාවිතා කරලා ඒකොල්ල කලාකෘති නිර්මාණය කළා. ඒ නිසා අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාර වාසීන් ඒ ලෝහ භාවිතා කරලා නිර්මාණය කළ තියෙන කලාකෘති අපිට වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හම්බෙනවා ගල් භාවිතා කරලා නිර්මාණය කරපු කලාකෘති රැසක්. අමුද්‍රව්‍ය වශයෙන් ඒකොල්ල ගල් භාවිතා කරලා නිර්මාණය කරන ලද කලාකෘති රාශියක් හම්බෙනවා. ඒ ගල් භාවිතා කරමින් නිර්මාණය කළ තියෙන කලාකෘති අතර අපිට ප්‍රතිමා 17ක් පමණ හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් එක් ප්‍රතිමාවක උස අඟල් 16ක් පමණ වෙනවා. ගල් භාවිතා කරමින් නිර්මාණය කළ තියෙන ප්‍රතිමා 17ක් පමණ හම්බෙලා තියෙනවා. ඒ ප්‍රතිමාවක උස අඟල් 16ක් පමණ වෙනවා. විශේෂයෙන්ම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අපිට මැටි භාවිතා කරලා නිර්මාණය කළ තියෙන කලාකෘති රාශියක් හම්බෙලා තියෙනවා. මැටි භාවිතා කරමින් නිර්මාණය කළ තියෙන කලාකෘති රාශියක් හම්බෙලා තියෙනවා මොහෙන්දදාරෝ සහ හරප්පා කියන නගර දෙකෙන්ම. මැටි භාවිතා කරලා නිර්මාණය කළ තියෙන කලාකෘති අතර අපිට හම්බෙලා තියෙනවා මොහෙන්දදාරෝවෙන් හම්බෙලා තියෙනවා මානව රූප 500ක් සහ සත්ත්ව රූප 800කට අධික සංඛ්‍යාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම හරප්පාවෙන් හම්බෙලා තියෙනවා හරප්පාවෙන් හම්බෙලා තියෙනවා මානව රූප 700ක් සහ සත්ත්ව රූප 300කට අධික සංඛ්‍යාවක්. වර්තමානයේ වෙනකොට තවත් අපිට නටුමුන් හම්බෙලා තියෙනවා. ඇත්තටම පොත්පත්වල සඳහන් තරණි කරලා තියෙන ගවේෂණ වලට අනුව ඒ කියන්නේ. මොකද අපි දන්නවා ඉතිහාසය කියන එක දවසින් දවස අපිට අලුත් කරුණු තොරතුරු හෙළිදරව් වෙනවා. ඒ නිසා අපි මේ කියන දත්තවලටත් වඩා දැන් මේ වෙනකොට නටුමුන් හම්බෙලා තියෙනවා. ඒ නිසා මම පැහැදිලි කළා අපිට හම්බෙලා තියෙනවා ලෝහ භාවිතා කරපු කලාකෘති හම්බෙලා තියෙනවා, ගල් භාවිතා කරපු කලාකෘති හම්බෙලා තියෙනවා, ඊළඟට මැටි භාවිතා කරපු කලාකෘති රාශියක් හම්බෙලා තියෙනවා. ඊට අමතරව ඇද්දත්
භාවිතා කළ ඇද්දත් කර්මාන්තයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ හුඟක් දියුණුව තිබුණා. ඇද්දත් සිප්පි කටු ආදී භාවිතා කළ නිර්මාණය කරපු කලාකෘතිත් හම්බෙනවා. අපි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා ශිල්ප කියන පාඩම අධ්‍යයනයේ පහසුව තකා අපිට පුළුවන් කොටස් කිහිපයකට බෙදා ගන්න. ඉන්දු නිම්නයෙන් හම්බෙන කලාකෘති අපිට අධ්‍යයනයේ පහසුව තකා බෙදා ගන්න පුළුවන් කොටස් කිහිපයකට. ඒ කියන්නේ පුරුෂ රූප, ස්ත්‍රී රූප, සත්ත්ව රූප, මැටි බඳුන්, ක්‍රීඩා භාණ්ඩ, මුද්‍රා කියලා අපිට වර්ග කරගන්න පුළුවන්. කොහොමද? පුරුෂ රූප, ස්ත්‍රී රූප, සත්ත්ව රූප, මැටි බඳුන්, ක්‍රීඩා භාණ්ඩ, මුද්‍රා කියලා අපිට වර්ග කරගන්න පුළුවන්. අපි එහෙමනම් මුලින්ම අවධානයකට ලක් කරමු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර පුරුෂ රූප. අපිට ඉන්දු නිම්නයට අයිති කලාකෘති අතර පුරුෂ රූප රාශියක් හම්බෙලා තියෙනවා. පුරුෂ රූප රාශියක් හම්බෙලා තියෙනවා. අපි පුරුෂ රූප පිළිබඳව සාකච්ඡා කරද්දී ඇත්තටම ඕගලන්ට දකින්න තියෙන රූපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පූජක රූපයක්. පූජක රූපයක් අපිට ඉන්දු නිම්නයෙන් හම්බෙලා තියෙන, මොහෙන්ද දාරුවෙන් හම්බෙලා තියෙන, තාලක පාෂාණයෙන් නිර්මාණය කරලා තියෙන පූජක උඩුකය දැක්වෙන රූපයක් වශයෙන් තමයි අපි ඕක විග්‍රහ කරන්නේ. ඒ තාලක පාෂාණයෙන් නිර්මාණය කරලා තියෙන පූජක උඩුකය දැක්වෙන රූපේ ඔයගලන්ට දකින්න පුළුවන් මේ පූජක රූපයකට අවශ්‍ය අධ්‍යාත්මික ගුණ සම්භාරය සහ හැඟීම්බර ස්වરૂපයකින් යුක්තව නිර්මාණය කරලා තිනවා. ඒ රූපේ අඩවන් වූ දෙනෙත් නාසය අගදිසට යොමු වෙලා තිනවා. අඩවන් වෙච්ච දෙනෙත් නාසය අගදිසට යොමු වෙලා තිනවා. සිවුර බලන්න අර්ධ උභයාංශව දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ එක උරයක් පමණක් වැසී තිබෙන ආකාරයෙන් දක්වලා තියෙන්නේ. සිවුර අර්ධ උභයාංශව දක්වලා තියෙනවා. සිවුර දකින්න තියෙනවා තිපෙති, තුම්පෙති ආකාරයේ විශේෂ සැලැස්මක්. සිවුර දකින්න තියෙනවා තුම්පෙති ආකාරයේ විශේෂ සැලැස්මක් දකින්න තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ රූපේ මේ කැදී ගිය අත මත සහ නලල් තලයේ මත දකින්න තියෙනවා විශේෂයෙන්ම සංකේතයක්, විශේෂ සංකේතයක්. නලල් තලයේ මතත් කැදී ගිය අත මත දකින්න තියෙන විශේෂ සංකේතයක්. ඒ තුලින් ආගමිකත්වය වැඩි කර පෙන්නනවා. මම ඔයගලන්ට ඒ රූපයට අදාළ රූප දර්ශන තව කිහිපයක් පෙන්නනවා. අපි මේ ඉදිරිපස ආකාරයෙන් පැතිකඩ රූප දර්ශනයේ පේන ආකාරය, ඔයගලන්ට පැතිකඩින් පේන ආකාරයත් ඒ රූප දර්ශනයේ දකින්න පුළුවන්. මේ තියෙන රූපේ පිටුපස කොටස දැක්වෙන ආකාරය, සිවුරේ තිපෙති ආකාරයේ සලස්ම ඉතාමත් පැහැදිලිව ඒ රූප දර්ශනයෙන් ඔයගලන්ට දකින්න පුළුවන්. තිපෙති ආකාරයෙන් යුක්තව තියෙන දර්ශනය, සිවුර පුරාවට දකින්න තියෙන දර්ශනය. මේ තියෙනෙත් එම රූපේම ඉදිරි පැතිකඩක්. මේ රූපේදිත් ඔයගලන්ට දකින්න පුළුවන් අර අපි කියපු කැඩී ගිය අත මත සහ නලල් තලයේ මත දක්න තිබෙන විශේෂ සංකේතය. ඒ තුලින් එහි ආගමිකත්වය වැඩි කර පෙන්වනවා කියලා ඉතිහාසඥයෝ අදහස් දක්වලා තියෙනවා. මේ තියෙනෙත් එම රූපේම පැතිකඩ දර්ශනයක්. මොකද ඇත්තටම අපි මේ ඉන්දිය ඉතිහාසයට අදාළ පාඩම් කොටසේ මේ රූප දර්ශන පිළිබඳව ඔයගොල්ලෝ හරිය අවබෝධයකට ලක් කරගත්තොත් අපිට පාඩම් කරන්න ඕනේ නැහැ. මතකයෙන් මේ කරුණු ලියන්න පුළුවන්. මොකද අපිට අපේ රටේ ඉඳන් අපිට මේවා ගිහිල්ලා දකින්න බලන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී අපි මේ රූප පිළිබඳ හරිය අවබෝධයක් ගත්තොත්, මතකයක් ඇති කරගත්තොත් ඊටාම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. මම මේ ඔයගලන්ට පැහැදිලි කළේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘතිය අතර පූජක උඩුකය දැක්වෙන රූපය. තාලක පාෂාණයෙන් නිර්මාණය කරලා තියෙන, මොහෙන්ද දාරුවෙන් හම්බෙලා තියෙන පූජක උඩුකය දැක්වෙන රූපය. ඕනෑම පොතපතක විග්‍රහ කරලා තියෙන්නේ එම පූජක උඩුකය දැක්වෙන රූපය. මේ තියෙන්නේ සාමාන්‍ය පුරුෂ රූපයක්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හම්බෙලා තියෙන සාමාන්‍ය පුරුෂ හිසක්. ඒ කියන්නේ සාමාන්‍ය පුරුෂ රූපයක් නිර්මාණය කරද්දී සිනාමුසු මුහුණින් යුක්තව සරල දීපයත නිරූපණය කරන පරිදි කලාත්මක ලෙස නිර්මාණය කරලා තියෙනවා. පූජක රූපයක් නිර්මාණය කරනකොට ඒකට අවශ්‍ය අධ්‍යාත්මික ගුණ සම්භාරයක්, සාමාන්‍ය රූපයක් නිර්මාණය කරද්දී සිනාමුසු මුහුණින් යුක්තව සරල දීපයත නිරූපණය කරන ආකාරයෙන් නිර්මාණය කරන්න ඉන්දු නිම්න කලාකරුවා සමත් වෙලා තියෙනවා. ඇත්තටම මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හම්බෙන පුරුෂ රූප අතර මේ කවන්ද රූපය නැත්නම් මෙන්න මේ පූජක මේ පුරුෂ උඩුකය දැක්වෙන රූපය අපි ඔක කියන්නේ හරප්පාවෙන් හම්බෙලා තියෙන රතු පාෂාණ වර්ගයකින් නිමවන ලද අතපය හිස දක්න නොමැති පුරුෂ කඳ. මං ඉදිරියේ ඔයගලන්ට ඒකේ තව රූප දර්ශන ඉදිරිපස සහ පැතිකඩ රූප දර්ශන පෙන්නනවා. එම කලාකෘතිය ඉතාමත් විශිෂ්ට කලාකෘතියක් වශයෙන් තමයි විචාරයට භාජනය වෙලා තියෙන්නේ. හරප්පාවෙන් හම්බෙලා තියෙන
රතු පාෂාණ වර්ගයකින් නිමවන ලද අතපය හිස දක්නු නොමැති පුරුෂ කඳ. ඇත්තට මේ ප්‍රතිමාව ගැන අදහස් දක්වන බෙන්ජමින් රෝලන්ස් කියන මහත්තයා. දැන් ඉතිහාසයේ ගොඩක් ස්වභාවිකත්වයට ලං වන පරිදි කලාකෘති නිර්මාණය කළේ ග්‍රීක රෝම කලාකරුවෝ. ඒ නිසා බෙන්ජමින් රෝලන්ස් කියන මහත්තයා කියනවා ග්‍රීක රෝම කලාකෘති වලටත් වඩා විශිෂ්ට කලාකුසලතාවයක් මෙන් නිරූපණය කරනවා කියලා සඳහන් කරන බෙන්ජමින් රෝලන්ස් මහත්තයා කියනවා මෙහි අභ්‍යන්තරයේ ප්‍රාණීන් පිරී ඇති බවකුත්. ඔයගලන් රූපේ බලනකොට ඒ ගැන අවධානය යොමු කරගන්න පුළුවන්. මෙහි අභ්‍යන්තරයේ ප්‍රාණීන් පිරී ඇති බවකුත්. එම ප්‍රාණය සමසිදුරු කරගෙන එළියට එන්නට උත්සාහ දරනවා කියලා බෙන්ජමින් රෝලන්ස් මහත්තයා කියනවා. වෙන විදිහකින් අපි කිව්වොත් එහෙම හුස්ම ගන්න ස්වરૂපය දැක්වෙන තරමට ස්වභාවිකත්වයට ලංවන පරිදි මේ කලාකෘතිය නිර්මාණය කළා තියෙනවා කියලා බෙන්ජමින් රෝලන්ස් කියන මහත්තයා සඳහන් කරනවා. ඒ නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති ගැන සාකච්ඡා කරද්දී අනිවාර්යයෙන්ම සඳහන් කරන කලාකෘතියක් මේ කලාකෘතිය. අපි ඒ කොටසට අදාළ තවත් රූප දර්ශන බලමු. පුද්ගලයේ ස්වභාවික ශරීර ලක්ෂණ උපරිම ලෙස නිරූපණය කරමින් නිර්මාණය කළ තියෙන විශිෂ්ට කලාකෘතියක් වශයෙන් පුරුෂ රූප අතර විචාරයට භාජනය වෙලා තිනවා මේ පුරුෂ උඩුකය දැක්වෙන රූපය. මේ තියෙන්නේ ඒ පුරුෂ උඩුකය දැක්වෙන රූපයක්මයි. පුරුෂ ඉන්දු නිම්නයෙන් හම්බෙලා තියෙන පුරුෂ උඩුකය දැක්වෙන රූපයක්මයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපේ බලපු රූප දර්ශනයේ පැතිකඩ දෙකක්. මේ එකම රූපයේ ඉදිරිපස සහ පසුපස පැතිකඩ දෙක. ඒතකොට සාමාන්‍ය ස්වභාවිකත්වය නිරූපණය කරන තරම්ම කලාත්මකව ඒවා නිර්මාණය කළා තියෙනවා. අමතක කරන්න එපා මේවා නිර්මාණය කළා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2800 1750 වගේ ඉපැරණි යුගයක. ඒ නිසා ඉන්දු නිම්න කලාකරුවා කොයිතරම් දුරට ස්වභාවිකත්වයට ලංවන පරිදි මේ කලාකෘති නිර්මාණය කළාද කියන එක තමයි අපිට ඒ රූප වලින් තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ මෙතන ඒ විදිහ උඩුකය දැක්වෙන රූප දෙකක් දකින්න තියෙනවා. ඇත්තටම එක් රූපයක් තියෙන පුරුෂ උඩුකය දැක්වෙන රූපය. අනික් රූපය අපි දෙකටම කවන්ද රූප කියලා කියන්නේ. මොකද අතපය දකින්න නැහැ. කඳ පමණක් දකින්න තියෙන්නේ. මේ නාට්‍යාංගනා රූපයක්. නලගන රූපයක්. මැටියෙන් කරලා තිබෙන නලගන රූපයක කොටසක් තමයි දකින්න තියෙන්නේ. ඒ රූප දෙක අපි සංසන්දනාත්මකව දැක්ුවේ. ඒකෙත් ඒ නර්තන විලාසයේ දැක්වෙන පාද ඒ කොටස් කැඩිලා තියෙන්නේ. නමුත් ස්වභාවිකත්වයට ලංවන පරිදි නිර්මාණය කරලා තියෙන කවන්ද රූප දෙකක් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතරට අයත් වෙන්නේ. ඒ නිසා ඒ රංගන විලාසයේ ඊතුරු පාද ඇතුළු ඊතුරු කොටස් තිබ්බනම් ඔයගලන්ට දකින්න පුළුවන් ස්වභාවිකත්වයට ලංවන පරිදි ඒ කලාකෘතියත් නිර්මාණය කරලා තියෙනවා. එහෙමනම් අපි අවධානය කරලා කලේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර පුරුෂ රූප. එතකොට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර අපිට පුරුෂ රූප වගේම විශේෂයෙන්ම වැදගත් වෙනවා කාන්තා රූපත්. ඒ අපිට කාන්තා රූප වල තියෙන විශේෂය තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කාන්තා රූප අතර ඊතරම්ම කලාත්මක කාන්තා රූප දකින්න නැහැ. ඒකට හේතුව මේ ඉන්දු නිම්නයේ තියෙන කාන්තා රූප අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන මෞදේවංගන දැක්වෙන රූප. මෞදේවංගන මොකද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අම්මා මුල් කරගත්, මව් මුල් කරගත් මාතෘ මූලික සමාජිකමක් තිබුණේ. ඊතර වඩාත්ම ප්‍රධාන වුණේ අම්මා. ඒ මව් මුල් කරගත් මාතෘ මූලික සමාජිකමක් තිබෙච්ච නිසා මෞදේවංගන වැඳ පිළිම පැවතුණා. මේ මෞදේවංගන නිර්මාණය කරපු ප්‍රතිමා නිර්මාණය කළේ ගොඩක්ම කලාකරුවෝ විතරක් නෙමෙයි. කුඩා දරුවන්ගේ නිර්මාණ වෙන්න පුළුවන්. ඒ තරම්ම කලාත්මක බවින් අඩු සංකේතානුරූපව මෞදේවංගන නිරූපණය කිරීම සඳහා භාවිතා කළ රූප තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා අපිට ඉන්දු නිම්නේ මෞදේවංගන දැක්වෙන රූප අතර ඊතරම්ම කලාත්මක රූප දකින්න නැහැ. මේ තියෙන මෞදේවංගන දැක්වෙන රූප මේ මෞදේවංගනගේ දැක්වෙන රූපේදී උඩුකය නිරූපණය කළා නැහැ. උඩුකය පමණක් තියෙනවා යටිකය නිරූපණය කළා නැහැ. ඒ නිසා ඇත්තටම මෞදේවංගන වන්දනයේදී පොළොව මත තිබ්බයින් පස්සේ පොළොවෙන් මතුවීගෙන එන ආකාරයක් දකින්න තියෙනවා. ඒ නිසා ඉතිහාසඥයෝ කියනවා භූමියේ දෙවඟන නැත්නම් විශ්වයේ දෙවඟන වශයෙන් වැඳ පිදුවයි කියද්දී මේ විදිහේ ප්‍රතිමාවන්ට වැඳ පුදන්න ඇති කියලා සලකන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ රූපේ දකින්න පුළුවන් දුම් වැඩි කාලවර්ණ වී ගිය ස්වරූපයක් දකින්න තියෙනවා. ඒ නිසා පහන් දැල්වීම, සුවඳ දුම් දැල්වීම ආදී සිදු කරන්නට ඇති බවට සාක්ෂි තියෙනවා. මෞදේවංගන දැක්වෙන රූප ඉදිරියේදීත් මේ තියෙනෙත් මෞදේවංගන දැක්වෙන රූපයක්. ඒවත් අර ස්වභාවික රූපයේ දැක්වෙන ප්‍රමාණයෙන් නිරූපණය කළා නැහැ. මේ රූපේ ඇත්තටම හිස් වසුමක් දකින්න තියෙනවා. ගෙලෙහි මාල දකින්න තියෙනවා.
සාමාන්‍යයෙන් අපි මේ රූපය හඳුන්වන්නේ දනහිසතෙක් රෙදි කඩකින් වැසුණු දෑත් වලලු වලින් සහ ගෙල ඉඟටිය කෙන ස්ථාන ආභරණ වලින් සහ පටි වලින් සරසන ලද හිස්වසුම් සහිත ස්ත්‍රී රූප. දනහිසතෙක් රෙදි කඩකින් වැසුණු දෑත් වලලු වලින් සහ ගෙල ඉඟටිය කෙන ස්ථාන ආභරණ වලින් සහ පටි වලින් සරසන ලද හිස්වසුම් සහිත ස්ත්‍රී රූප. මේවා ගොඩක් මෞදවගන වන්දනයේට පාත්‍ර වෙච්ච රූප වශයෙන් සලකන්නේ. මේ තියෙන්නේත් මෞදවගන දැක්වෙන රූපමයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතරට අපි කාන්තා රූප වශයෙන් ගනිද්දී ඒ රූප කෙරේ අවධානය යොමු කරනවා. මේ වේදිත් මෞදවගන දැක්වෙන රූප මේ රූපෙත් මෞදවගන දැක්වෙන රූපයකේ ධන හිසින් පහත කොටස් නැහැ. ඒ රූපේදීත් අපි ඉස්සලා රූපය වගේ ධන හිසින් පහත කොටස් දකින්න නැහැ. ඒ නිසා පොළොව මත තැබුවාම පොළවෙන් මතුවීගෙන එන ආකාරයක් දකින්න තියෙනවා. ඒ කියන්නේ භූමියේ දෙවගන නැත්තම් විශ්වයේ දෙවගන වශයෙන් සලකා වැඳපුදුවයි කියද්දී අපිට ඒ රූපේ වැදගත් වෙනවා. මොකද අපි දන්නවනේ මෞදවගන වැඳපුදන්න හේතු කිහිපයක් තිබුණානේ. කුෂිකර්මාන්තය හා ශාස්ත්‍රීයකත්වයේ දෙවගන, භූමියේ දෙවගන, විශ්වයේ දෙවගන වශයෙන් සලකලා වැඳපුදුනානේ. එතකොට මේ භූමියේ දෙවගන වශයෙන් වැඳපුදුවයි කියද්දී තමයි අපිට ගන්න තියෙන්නේ. දැන් මේ රූපවල ස්වභාවික මානව ලක්ෂණ දක්වලා තියෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා සංකේතානුරූපව මෞදවගන දැක්වීම සඳහා භාවිතා කළ රූප වශයෙන් සැලකේ. මේවත් අපි සලකන්නේ මෞදවගන දැක්වෙන රූප වශයෙන්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හම්බෙන කලාකෘති අතර කුඩා දරුවන්ගේ නිර්මාණ වෙන්න පුළුවන්. ඊතරම්ම ස්වභාවිකත්වයට ලංවන පරිදි නිර්මාණය කළා නැහැ. ඊළඟට අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කාන්තා රූප අතර විශිෂ්ට කලාකෘතියක් ලෙස සලකන්නේ මෙන්න මේ නාට්‍යාංගනා රූපය, නලගන රූපය. විශේෂයෙන්ම අපිට ඉන්දු නිම්නයෙන් හම්බෙලා තියෙන ලෝකඩ උණු කරලා පිළිමනෙලීමේ කලාවේ පැවති දියුණුව සඳහන් කරද්දී මේ නලගන රූපේ නැත්තම් නාට්‍යාංගනා රූපේ වැදගත් වෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන්ට හම්බෙලා තියෙන ලෝකයෙන් හම්බෙලා තියෙන පැරණිම පුර ස්ත්‍රී රූපය. පුර ස්ත්‍රීන් ගැන පොත්පත්වල එනවා. නමුත් අපිට පුර ස්ත්‍රී රූපයක් වශයෙන් ලෝකයෙන් හම්බෙලා තියෙන පැරණීම පුර ස්ත්‍රී රූපය ලෙස සලකන්නේ මේ නාට්‍යාංගනා රූපය, නලගන රූපය. මේකේ බලන්න ගෙලෙහි මාලයක් තියෙනවා. මේ රූපේ ගෙලෙහි මාලයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම අතක් වැසී යන පරිදි පැලඳු වලලු දකින්න තියෙනවා. සම්පූර්ණයෙන්ම අතක් වැසී යන පරිදි පැලඳු වලලු දකින්න තියෙනවා. නග්නව නිරූපණය කරලා තියෙන රූපය දණක් අඩක් නමාගෙන ඉනට අතක් තබාගෙන සිටින සැහැල්ලු ස්වරූපය පිළිබඳව කලා විචාරකයන් විශ්මය පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම කොණ්ඩේ සහවුලක් ආකාරයෙන් ගොතලා තියෙනවා. කොණ්ඩේ සහවුලක් ඉදිරි රූප දර්ශනවල විවිධ පැතිකඩ දැක්වෙන රූප දර්ශන තියෙනවා. ඔයගලන්ට ඒ ගැන දකින්න පුළුවන්. ගෙලෙහි මාලයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම අතක් වැසී යන පරිදි පැලඳු වලලු දකින්න තියෙනවා. දණක් අඩක් නමාගෙන ඉනට අතක් තබාගෙන සිටින සැහැල්ලු ස්වරූපය පිළිබඳව කලා විචාරකයන් විශ්මය පළ කරලා තියෙනවා. ඇත්තටම අපිට ඉන්දු නිම්නයෙන් හම්බෙන කාන්තා රූප අතර වඩාත්ම විශිෂ්ට කලාකෘතියක් ලෙස සලකන්නේ මේ නාට්‍යාංගනා රූපය, නලගන රූපය. ඉදිරි රූප දර්ශනවලදීත් ඕගලන්ට තව එම රූපයම පැහැදිලිව තියෙන රූප දර්ශන දකින්න පුළුවන්. විවිධ පැතිකඩ ඔස්සේ දකින්න තියෙන රූප දර්ශන දකින්න පුළුවන්. මේ අපි ඒ එකම රූපය දකින්නේ නලගන රූපය. විවිධ ඉරියව් වලින් විවිධ පැතිකඩින් දක්වලා තියෙන ආකාරය. ඒ වගේ මේ රූපේ මේ විශේෂයෙන්ම අර පුර ස්ත්‍රී ස්වරූපයේ තදින් දක්වන්නට කලාකරුවා උත්සාහ කළා තියෙනවා. කිස්තුපෝර 2800 1750 වගේ ඈත අතීතයක ලෝහ උණු කර පිළිමනෙලීමේ කලාවේ පැවති දියුණුව. තියෙන අපිට හොඳම සාක්ෂියක් නාට්‍යාංගනා රූපේ නැත්තම් නලගන රූපේ. මේ තියෙන්නේ නලගන රූපේම එකම ස්ථානයේ ඔයගලන්ට දකින්න තියෙන්නේ පැතිකඩ දෙකක්. ඉදිරිපස පැතිකඩ සහ පසුපසින් ඒ රූපය දක්නට තිබෙන ආකාරය නාට්‍යාංගනා රූපේ, නලගන රූපය. දැන් එතෙන්දී අර කොණ්ඩේ සහවුලක් ආකාරයට ගොතලා තියෙනවා කියලා පොත්පත්වල එනවා. සහවුලක් ආකාරයට ගොතලා තියෙන්නේ කොහොමද කියන එකත් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති. පසුපස රූප දර්ශනයක් තියෙනවා. මේ ඒ නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නාගරික කලා ශිල්ප ගැන කියද්දී අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා නාට්‍යාංගනා රූපය. ඊළඟට අපි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව සාකච්ඡා කරද්දී සප්ත රූප කෙරේ අවධානය යොමු කරන්නේ. ඇතරම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව කියද්දී අපිට සප්ත රූප පිළිබඳව සාකච්ඡා කරද්දී සප්ත රූප පිළිබඳව සාකච්ඡා කරද්දී අපි සප්ත රූප ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා ගන්නවා.
එකක් ස්වභාවික සත්ත්ව රූප. ඉන්ද්‍රියම්ණයෙන් හම්බෙන ස්වභාවික සත්ත්ව රූප. ඇත්තටම ඉන්ද්‍රියම්ණේ වඩාත්ම කලාත්මක අතින් අපිට වැදගත් වෙන්නේ ස්වභාවික සත්ත්ව රූප. මොකද ඉන්ද්‍රියම්ණ කලාකරුවා මේ එක් එක් සතාගේ හැසිරීම පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කරලා ඒ එක් එක් සතාට ආවේනික ස්වභාවික ගති ලක්ෂණ මනවින් නිරූපණය කරන්න ඉන්ද්‍රියම්ණ කලාකරුවා සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්ද්‍රියම්ණයෙන් හම්බෙන සත්ත්ව රූප අපි කොටස් තුනකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් ස්වභාවික සත්ත්ව රූප, ඊළඟට විවිධ සත්තුන්ගේ සත්ත්ව කොටස් එකතු කොට සකස් කරලා තියෙන කාල්පනික සත්ත්ව රූප. දැන් අපි දන්නවා ලංකාවේ කලාකෘති අතරේ මේ ඉන්නවනේ සතෙක් මකර, ඕක කාල්පනික සතෙක්. ඒ නිසා විවිධ සතුන්ගේ සත්ත්ව කොටස් එකතු කරලා සකස් කරලා තියෙන කාල්පනික සත්ත්ව රූප තියෙනවා. ඊළඟට අද්භූත සතුන් කියලා අපි කොටස් තුනකට බෙදනවා. අපිට ඇත්තටම ඉන්ද්‍රියම්ණ ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට වඩාත්ම වැදගත් වෙන්නේ ස්වභාවික සත්ත්ව රූප. ඒ ස්වභාවික සත්ත්ව රූප අතරින් අපිට වැඩිම සත්ත්ව රූප ප්‍රමාණයක් හම්බෙන්නේ ගව රූප දැක්වෙන මුද්‍රා. ස්වභාවික සත්ත්ව රූප අතර අපිට වඩාත්ම වැඩිම රූප ප්‍රමාණයක් හම්බෙන්නේ ගව රූප දැක්වෙන මුද්‍රා. මේ ගව රූප දැක්වෙන රූප අතර මේවා කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ වලට යොදාගත්ත රූප වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ අපි දැන් අවධානය යොමු කරන රූපේ ඉන්ද්‍රියම්ණ ශිෂ්ටාචාරයේ මේ ගව රූප නිර්මාණය කරද්දී ගවයා සතු ස්වභාවික தත්ත්වයේ උපරිම ලෙස නිරූපණය කරලා තියෙනවා. ඉන්ද්‍රියම්ණයෙන් හම්බෙලා තියෙන මුද්‍රාවල ඒ ගව රූප නිර්මාණය කරද්දී ගවයා සතු ශක්තිමත් භාවය නිරූපණය කරන පරිදි ස්වභාවිකත්වයට ලංවන පරිදි නිර්මාණය කරලා තියෙනවා. වැඩියෙන්ම අපිට මුද්‍රා හම්බෙන්නේ ඉන්ද්‍රියම්ණයෙන් ගව රූප දැක්වෙන මුද්‍රා. මොකද අපි දන්නවා පසු කාලීන ඉන්දියාවේ ශිව දෙවියන්ගේ වාහනය ලෙස සැලකන්නේ ගවයා. ඒ නිසා ශිව දෙවියන්ගේ පූර්ව අවස්ථාව දැක්වෙන සෑම රූපයකම ගවයා සම්බන්ධ කරලා තියෙනවා. ඉන්දුනිම්නේ ජනතාවගේ කුෂිකර්මාන්තය හා සම්බන්ධ ජීවිතයේදී ඒගොල්ලන්ට ගවයා වැදගත් වුණා විශේෂයෙන්ම. ඒ නිසා ඒගොල්ලෝ ගව පාලනයට වඩා ප්‍රමුඛ ස්ථානයක් දැක්වුවා. ඒ නිසා මේ ගව රූප නිර්මාණය කරද්දී ඊටාම ස්වභාවිකත්වයට ලංවන පරිදි ගවයා සතු වෙච්ච ස්වභාවික ගති ලක්ෂණ මනවින් විදහා දක්වන පරිදි ඒවා නිර්මාණය කළා තියෙනවා. මේ තියෙන්නේ ඒ ගව රූප දැක්වෙන මුද්‍රා. අතර මේ ගව රූපයේ ඉහළින් තියෙන රූපාක්ෂර අදවන තෙක් කියවාගෙන නැති ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෝගේ භාවිතා උනා කියලා සැලකෙන රූපාක්ෂර. අදවන තෙක් කවුරුත් ඒ රූපාක්ෂර කියවා ගන්න සමත් වෙලා නැහැ. මේ තියෙන්නේ ඒ ගව රූප දැක්වෙන මුද්‍රාවක් ඉන්දුනිම්නේම කලාකෘති අතරට අපිට අයිති වෙන්නේ. මේ තියෙන්නේ ගව රූප දැක්වෙන මුද්‍රාවක්මයි. ඒකෙත් ඉතා පැහැදිලි රූපාක්ෂර ටිකක් තියෙනවා ඉහළින්. ඒ ගවයා සතු ස්වභාවික ලක්ෂණ විදහා දක්වන පරිදි ඊටාම කලාත්මක ලෙස ඒවා නිර්මාණය කරලා තියෙනවා. ගව රූප දැක්වෙන මුද්‍රා අතර අපිට වැදගත් වෙන මෙන්න මේ රූපය. ඔයගොල්ලෝ වැඩිපුර පොත්පත් කියවනකොට ඔයගලන්ට හම්බෙලා ඇති. මේ මුද්‍රාව අපිට විශේෂයෙන් වැදගත් වෙන මේ කුළු හරකකුගේ පැති දර්ශනයක් දැක්වෙන මුද්‍රාවක්. කුළු හරකකුගේ පැති දර්ශන ඒ සතා සතු ශක්තිමත් භාවය මස් පිඩු දක්වලා තියෙන ආකාරයෙන් ඒ සතා සතු ශක්තිමත් භාවය හොඳින් නිරූපණය කරලා තියෙනවා. මේක අපි සඳහන් කරන්නේ කුළු හරකකුගේ පැති දර්ශනයක් දැක්වෙන මුද්‍රාවක් වශයෙන්. ඌ ගාලක ගාල් කර තියෙන ආකාරයක් තමයි දකින්න තියෙන්නේ. ඉන්දුනිම්නේ කලාකෘති අතර සාකච්ඡා කරද්දී මේ රූප දර්ශනය ගැන සාකච්ඡා කරනවා ගව රූප ගැන කියද්දී ඒ නිසා කුළු හරකකුගේ පැති දර්ශනයක් දැක්වෙන මුද්‍රාවක්. එහෙමනම් ඉන්දුනිම්නේ කලාකෘති අතර ගව රූප කලාත්මක ලෙස නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව ඉන්දුනිම්නේන සත්ත්ව රූප අතර ඊළඟට වැදගත් වෙන අපිට ඇත් රූප දැක්වෙන මුද්‍රාත් හම්බෙලා තියෙනවා. මොකද අපි කියන්නේ ඇද්දත් කර්මාන්තයක් දිනුව තිබුණා. ඇත් රූප දැක්වෙන මුද්‍රාත් රාශියක් හම්බෙලා තියෙනවා. දැන් මේ ඇත් රූප නිර්මාණය කරද්දී මදක් ඉස්තිච්ච හිස ආදී දැක්වීම තුළින් ඇතා සතු එඩිතර භාවය, ශක්තිමත් භාවය නිරූපණය කරන්න ස්වභාවිකත්වයට ලංවන පරිදි ඒවා නිරූපණය කරන්නට ඉන්දුනිම්න කලාකරුවා සමත් වෙලා තියෙනවා. ඊට අමතරව ඉන්දුනිම්නේ සත්ත්ව රූප ගැන කියද්දී ඊළඟට වැදගත් වෙනවා රයිනෝසිරස් දැක්වෙන රූපයක් දකින්න තියෙනවා. රයිනෝසිරස් දැක්වෙන රූපයක් දකින්න තියෙනවා. ඒ රයිනෝසිරස් දැක්වෙන රූප දක්වද්දී විශේෂයෙන්ම රයිනෝසිරස් දැක්වෙන රූප දක්වද්දී රයිනෝසිරස් සතු වෙච්ච මදක් ඉස්සිච්ච හිස සහ ඒ වගේම විශේෂයෙන්ම පාද ශක්තිමත්ව ශරීරයේ මහත්ව හිස ඔසවාගත් සජීවී ස්වරූපයකින් පාද ශක්තිමත්ව ශරීරයේ මහත්ව හිස ඔසවාගත් සජීවී ස්වරූපයකින් යුක්තව ඒ රූප නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව සාකච්ඡා කරද්දී හැම සතෙක්ගෙම ස්වභාවික
ගති ලක්ෂණ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා ඒ එක් සතාට ආවේනික වෙච්ච ස්වභාවික ගති ලක්ෂණ මනවින් නිරූපණය කරන්න ඉන්දු නිම්න කලාකරුවා ක්‍රියා කර තිබෙන බව පැහැදිලි. ඒ වගේම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර මේ තියෙන කොටි රූපයක් දැක්වන මුද්‍රාවක් දකින්න තියෙන්නේ. දැන් අපි දන්නවා ඉන්දු නිම්නේදී කොටියත් වැදගත් සතෙක්. මොකද ඉන්දු නිම්නේ ආගමිකවත් පිළිවෙත්වලදීත් අපි විශ්වාස කරනවා කොටි රූප වලට වැඳපු දන්නේ නැටි කියලා. කොටියා කාගේ වාහනේ වශයෙන්ද සැලකන්නේ? ඒ වර්තමානයේ කාලියම්මා දෙවියන්ගේ වාහනේ කොටි රූපය. ඇත්තටම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මෞදවංගනගේ වාහනේ වශයෙන් සැලකන්නේ කොටියා. දැන් අපි කියනවානේ මෞදවංගන වන්දනයේ පසු කාලීන ඉන්දියාවේ ආගමිකවත් පිළිවෙත් කරේ බලපාපු ආකාරය ගැන කියද්දී අපි කියනවා වර්තමානයේ කාලියම්මා දෙවියන්ගේ වාහනේ කොටියා. එතකොට ඉන්දු නිම්නේ මහදෙවියන් දැක්වෙන රූපවල මෞදවංගන දැක්වෙන රූපවල කොටි රූප ඇතුළත් කරලා තියෙනවා. මොකද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සමකාලීන බටහිර ආසියානු සભ્યත්වයන් වලත් මෞදවංගනගේ වාහනේ වශයෙන් සැලකන්නේ කොටියා. ඒ නිසා මෞදවංගන දැක්වෙන රූපවල කොටි රූප ඇතුළත් කරලා තියෙනවා. එතකොට කොටි රූප නිර්මාණය කරද්දී කොටියා සතු රෞද්‍ර ස්වરૂපය විමසිලිමත් භාවය නිරූපණය කිරීම සඳහා මදක් කිස්සුණු කම්පෙති මදක් පිවර වූ මුඛය ආදී දැක්වීම තුළින් කොටියා සතු රෞද්‍ර ස්වરૂපය විමසිලිමත් භාවය නිරූපණය කරන්නට ඉන්දු නිම්න කලාකරුවා සමත් වී තිබෙනවා. ඊට අමතරව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර සත්ත්ව රූප අතර අපිට වැදගත් වෙනවා මෙන්න මේ තනි අංගක සතෙක් ඉන්නවා. ඉන්දු නිම්නේ කලාකෘති අතර වැදගත් වෙනවා තනි අංගක සතෙක්. ඇත්තටම කනින්නම් මහත්තයාට මුලින්ම හම්බුනේ මේ සතෙක්ගේ රූපයක්. අපි කියනවා කඟ වේනා කියලා. තනි අංගක සතෙක් කඟ වේනා කියලා විශ්වාස කරන්නේ. මේ කඟ වේන රූපවල විශේෂත්වයක් තියෙනවා. උගේ බෙල්ලට යටින් හැම වෙලේකම භාජනයක් තියෙනවා. හැම කඟ වේන රූපයකම තමයි ඔයගලන්ට ඉදිරියේ දකින්න තියෙන කඟ වේන රූපවලක් දකින්න පුළුවන් වෙයි. ඒ හැම කඟ වේන රූපයකම තියෙනවා උගේ බෙල්ලට යටින් භාජනයක් තියෙනවා. පුරාවිද්‍යාඥ සර් ජෝන් මාෂල් මහත්තයා කියන්නේ නම් ඒ සුවඳුම් මඩංගු භාජනයක් කියලා. ද්‍රව භාජනයක් කියලා මත තියෙනවා. අපි දන්නවා මේ කඟ වේන රූප වලටත් වැඳ පුදන්නට ඇති කියලා මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඉන්දු නිම්නයෙන් හම්බෙන මුද්‍රා අතරින් කඟ වේන රූප රාශියක් හම්බෙනවා. මොකද විශ්වාස කරනවා මේ තනියගේ සතා තුලින් විෂ්ණු දෙවියන්ගේ පූර්ව අවස්ථාවක් නිරූපණය කරනවා කියලා. කඟ වේනට භාවිතා කරනවා මේ විෂ්ණු දෙවියන්ට භාවිතා කරනවා නමක් ඒක ශංග කියලා. ඒක ශංග කියන නමක් භාවිතා කරනවා. ඒ නිසා මේ තනියගේ සතා තුලින් විෂ්ණු දෙවියන්ගේ පූර්ව අවස්ථාවක් නිරූපණය කරනවා කියලා සැලකෙනවා. ඒ කඟ වේන රූපේ නිර්මාණය කරද්දිත් කඟ වේන සතු වෙච්ච ශක්තිමත් භාවය නිරූපණය කරන්න සමත් වෙලා තිනවා. මේ තියෙනෙත් ඒ කඟ වේන රූපයක් දැක්වෙන රූපයක්. දැන් ඒකෙත් බලන්න උගේ බෙල්ලට යටින් භාජනයක් දකින්න තියෙනවා. ඒ හැම එකකම රූපාක්ෂර තියෙනවා. අදවනතෙක් කියවා ගන්න සමත් නොවිච්ච රූපාක්ෂර තියෙනවා. ඇතර මේ රූපාක්ෂර කියව ගත්තොත් ඉන්දිය ඉතිහාසයේ තවත් අලුත් මගකට යමු වෙයි. මොකද අද වෙනතෙක්ේ රූපාක්ෂර කියවා ගන්න කිසිවෙකුත් සමත් වෙලා නැහැ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර මේ කලාකෘතියත් අපිට වැදගත් වෙනවා. අපි ඔකට කියන්නේ උකටලී ස්වරූපයෙන් යුක්ත වඳුරු රූපය. ඇතර මීටත් වඩා තවත් කලාත්මක රූපයක් ඉන්දු නිම්නේ තියෙනවා. අපි මේ රූප දර්ශන කොටසේ නැති වුණාට උකටලී ස්වරූපයෙන් යුක්ත වඳුරු රූපය ඉන්දු නිම්න කලාකරුවන් අතර තියෙන කලාකෘති අතර වැදගත් වෙනවා. ඒ කලාකෘති විශේෂයෙන්ම ඉන්දු නිම්නේ කලාකෘති අතර මේ රූපය හැරුණ විට අපිට මෙතන රූප දර්ශන කොටසේ ඇතුළත් නොවුණත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මූර්ති කලාවේ පැවති දියුණුව පිළිබඳව කියද්දී විශේෂයෙන්ම වැදගත් වෙනවා අඟල් දෙකකට වඩා විශාල නොවූ වලිගේ ඔසවාගෙන යමක් සපමින් සින්නසේ නිරූපිත ලේන් රූපය. මෙතන ඔයගලන්ට ඒ රූප දර්ශනෙන් එක දකින්න නැතුණාට ඔයගොල්ලෝ දන්නවා ඉන්දු නිම්නේ කලාකෘති ගැන සාකච්ඡා කරන ඕනෑම මාතෘකාවකදී ඒ කලාකෘතිය ගැන සාකච්ඡා කරනවා. අඟල් දෙකකට වඩා විශාල නොවූ වලිගේ ඔසවාගෙන යමක් සපමින් සින්නසේ නිරූපිත ලේන් රූපය. ඒකත් විශිෂ්ට කලාකෘතියක් වශයෙන් විචාරයට භාජනය වෙලා තියෙනවා. ඊටාම ස්වභාවිකත්වයට ලංවන පරිදි ඒ කලාකෘතිය නිර්මාණය කළා තිනවා. ඔයගොල්ලෝ පොත්පත් බලද්දී රූප දර්ශන ගොඩක් වෙලාවට දැකලා ඇති. මූර්ති කලාවේ පැවති දියුණුව ගැන සඳහන් කරද්දී ඕනෑම පොතපතක ඒ රූපය ගැන සඳහන් වෙනවා. ඊළඟට අපි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව සාකච්ඡා කරද්දී මැටි බඳුන් පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට ඊළඟට වැදගත් වෙනවා මැටි බඳුන්. දැන් අපි දන්නවා ඇත්තටම ඉන්දු නිම්න ශිෂ්ටාචාර වාසීන් සිය දෛනික අවශ්‍යතා ඉටු කරගනිද්දී සිය දෛනික අවශ්‍යතාවයන් සඳහා ඉතාමත් කලාත්මක ලෙස
සකපෝරුවක් භාවිතා කළ මැටි බඳුන් නිර්මාණය කළා. සකපෝරුවක් භාවිතා කළ මැටි බඳුන් නිර්මාණය කළා. මේවා විවිධ හැඩයෙන් යුක්ත වුණා. විවිධ හැඩයෙන් යුක්ත වුණා, විවිධ ප්‍රමාණයෙන් යුක්ත වුණා. මොනවාද ඒගොල්ලෝ නිර්මාණය කරපු මැටි බඳුන් වල විවිධ හැඩයෙන් යුක්ත වුණා කියද්දී ඔයගොල්ලෝ දන්නවා කේතුකාකාර, වෘත්තාකාර, ඍජුකෝණාස්ත්‍රාකාර ආදී විවිධ හැඩයෙන් යුක්තව කේතුකාකාර, වෘත්තාකාර, ඍජුකෝණාස්ත්‍රාකාර ආදී විවිධ හැඩයෙන් යුක්තව මැටි බඳුන් නිර්මාණය කළා. මම ඔයගොල්ලන් ඉදිරියේ මැටි බඳුන් වලට අදාළ රූප දර්ශන ගොඩක් පෙන්නනවා. ඒගොල්ලෝ මැටි බඳුන් නිර්මාණය කරද්දී ඒවා ඊටාම කලාත්මකව නිර්මාණය කළා. මේවා සියුම් ලෙස උපමට්ටම් කළා. ඒ විතරක් නෙමේ ඇතම් මැටි බඳුන් වල නිල්, කහ, රතු වැනි වර්ණ ගැන්නුවා. ඒ වගේම මේ සමහර මැටි බඳුන් වල ඒගොල්ලෝ මැටි බඳුන් වියලෙන්න ඉස්සෙල්ලා මම රූප දර්ශන පෙන්නනකොට ඕගලන්ට ඒ ගැන පැහැදිලි කරන්නම් රූප දර්ශනෙත් එක්ක. මේ ඇතම් මැටි බඳුන් වියලෙන්න පෙර ඒගොල්ලෝ ශාක පත්‍ර, උරග, මානව රූප කැටයම් කළා. ඒ නිසා විවිධ කැටයම් කලාත්මකව නිර්මාණය කළා තියෙනවා. විවිධ චිත්‍ර ඇඳලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දු නිම්නයෙන් හම්බෙන එක් මැටි බඳුනක ඊටාම කලාත්මක චිත්‍රයක් දකින්න තියෙනවා. මෝදනකගෙන් කිරිබොන මෝ පැටවුන් දැක්වන චිත්‍රයක මෝදනගේ හිස මත කුරුල්ලෙක් වසාලා ඉන්න ආකාරයේ තාත්වික දර්ශනයක් දකින්න තියෙනවා. මේ නූතන ලෝකයේ අපි භාවිතා කරන දියුණු මැටි බඳුන් වගේ ඊටාම කලාත්මක මැටි බඳුන් හම්බෙලා තියෙනවා. අමතක කරන්න එපා මේ සියලු නිර්මාණ කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2800 1750 වගේ යුගයක. එවනම් අද කාලේ අපි භාවිතා කරන මට්ටමේම දියුණු කලාත්මක මැටි බඳුන් නිර්මාණය කරන්න ඉන්දු නිම්න කලාකරුවෝ සමත් වෙලා තිනවා. ඒ වගේම සකපෝරුවක් භාවිතා කරලා තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. අපි රූප දර්ශනත් එක්ක බලමු ඉන්දු නිම්නයේ නිර්මාණය කරලා තියෙන විවිධ හැඩයෙන් යුක්ත, විවිධ ප්‍රමාණයෙන් යුක්ත මැටි බඳුන් රාශියක් හම්බෙලා තියෙනවා. විවිධ හැඩයෙන් යුක්ත, විවිධ ප්‍රමාණයෙන් යුක්ත මැටි බඳුන් රාශියක් හම්බෙලා තියෙනවා. මේ තියෙන ඒවා විවිධ චිත්‍ර දකින්න තියෙනවා. ඒ මැටි බඳුන් වල විවිධ කලාත්මක චිත්‍ර දකින්න තියෙනවා. මං කියවා සත්ත්ව රූප තියෙනවා, ශාක පත්‍ර, විවිධ අලංකාර රටාවන් සහිතව ඒවා නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන විවිධ ප්‍රමාණයෙන් යුක්ත වෙච්ච මැටි බඳුන්. දැන් මේ අවුරුදු දහස් ගණනක් විවිධ විවසනයන්ට ලක් වෙලා අපිට දැනට ශේෂව තිබෙන නටබුන්. එතකොට ඒ කාලේ කොයිතරම් දියුණු විදිහේ නටබුන් තියෙන්න ඇද්ද කියන එක තමයි අපි මේවත් එක්ක අවබෝධ කරගන්නට ඕනේ. මේ තියෙන්නේ විවිධ කලාත්මක රටා සහිත, චිත්‍ර සහිත මැටි බඳුන්, කලාත්මක මැටි බඳුන් මේවා. මේවා බලන්න විවිධ රටාවන් වලින් යුක්තව කලාත්මකව නිර්මාණය කරලා තියෙනවා. ඒ ස්ථානයේ මැටි බඳුනේ ස්වරූපයට අනුව ගැලපෙන ආකාරයේ විවිධ රටාවන් වලින් යුක්තව නිර්මාණය කරලා තියෙනවා. දැන් මේකෙදිත් බලන්න ඊටාම සියුම් මැටි බඳුන්, විවිධ ප්‍රමාණයෙන් යුක්ත විවිධ සියුම් මැටි බඳුන් ඒකොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙනවා. ආහාර පිසීමේ කාර්යයට විතරක් නෙමෙයි, හෙප්පෝ ආදී සඳහාත් ඒකොල්ලෝ මැටි බඳුන් භාවිත කරලා තියෙනවා. ඒවා ඊටාම කලාත්මක ලෙස මැටි බඳුන් නිර්මාණය කරලා තිනවා. එක් එක් අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විවිධ ප්‍රමාණයෙන් යුක්ත වෙච්ච කලාත්මක මැටි බඳුන් නිෂ්පාදනය කරලා තියෙනවා. හැම වෙලේකම අවධානය ලක් කරගත යුතු වන්නේ අද කාලේ එක්ක සසඳනවා වගේම මේවා ක්‍රිස්තු පූර්ව 2800ත් 1750ත් වැනි ඉපැරණි ශිෂ්ටාචාරයක නටබුන් බව. මේ තියෙන මෙතනත් ඕගලන්ට විවිධ ප්‍රමාණයෙන් යුක්ත වෙච්ච කලාත්මක මැටි බඳුන් දකින්න තියෙනවා. මේ කොටසෙදිත් ඊටාම සියුම් ලෙස මේ මැටි බඳුන් නිෂ්පාදනය කර තිබෙන බව ඒ තුලින් තහවුරු වෙනවා. මේ වර්තමානයේ දියුණු තියෙන තත්ත්වයේ ඊටාම ඉහළ මට්ටමේ කලාත්මක මැටි බඳුන් අපි කවර නිල්, කහ, රතු වැනි වර්ණ ගන්නවලා තියෙනවා කියලා සඳහන් කරද්දී සියුම් ලෙස උපමට්ටම් කරන ලද මැටි බඳුන් දෙකක් තමයි අපිට මේ රූප කොටසෙන් දකින්න පුළුවන් වෙන්නේ. ඊටාම සියුම් ලෙස උපමට්ටම් කරලා තියෙන ඉහළ මට්ටමේ තියෙන මැටි බඳුන් දකින්න තියෙන්නේ. දැන් මේ පුනීලයක් ලෙස භාවිතා කරන්නට ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන මැටි බඳුන්. පුනීලයක් වශයෙන් භාවිත කරන්න පුළුවන් ආකාරයෙන් නිෂ්පාදනය කරලා තියෙන මැටි බඳුන් දකින්න තියෙන්නේ. මේ ලෝහ භාවිතා කරලා නිෂ්පාදනය කරලා තියෙන මැටි බඳුනක්. මැටි බඳුන් කියලා කිව්වොත් ඒක ලෝහ භාවිතා කරලා නිෂ්පාදනය කරලා තියෙන. පිගානක් අපිට ඒකත් ඒ කොටසටම අයිති වෙන්නේ. මේ තියෙන අපි කියවර කේතුකාකාර, වෘත්තාකාර, සුජුකෝණාස්ත්‍රාකාර විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයෙන් යුක්ත
වැටි බඳුන් නිෂ්පාදනය කළා තියෙනවා කියද්දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතරට අපිට මේ සියල්ල අයිති වෙනවා. අපි සාකච්ඡා කළේ එතකොට වැටි බඳුන් පිළිබඳව. අපි මෙතනින් ඉදිරියට සාකච්ඡා කරන්නේ මුද්‍රා පිළිබඳව. ඇතරම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව අපිට අධ්‍යයනය කරද්දී ගොඩාක් මං කියවනේ අපිට වැදගත් වෙන්නේ පුරාවිද්‍යාත්මක නටාවශේෂ කියලා. මේ පුරාවිද්‍යාත්මක නටාවශේෂ අතරින් අපිට වැඩියෙන්ම හම්බෙන්නේ මුද්‍රා. ඉන්දු නිම්නෙන් වැඩි ප්‍රමාණයක් මුද්‍රා හම්බෙනවා. දැන් ගොඩාක් වෙලාවට විශ්වාස කරනවා මේ මුද්‍රා භාණ්ඩ ප්‍රවාහනය කරද්දී සීල් තියන්න භාවිත කරන්න ඇති කියලා. භාණ්ඩ ප්‍රවාහනය කරනකොට දැන් විදේශයන්ට භාණ්ඩ වෙළඳාම් කරද්දී සීල් තැබීම සඳහා භාවිතා කරන්නට ඇති කියලා විශ්වාස කරනවා. මේ මුද්‍රාවල තියෙනවා සත්ත්ව රූප දකින්න තියෙනවා. මම ඉදිරියේදී ඔයගොල්ලන්ට මුද්‍රා විශාල ප්‍රමාණයක් පෙන්වන්නම්. එතකොට මේ මුද්‍රා ප්‍රමාණය පෙන්වනකොට ඔයගොල්ලෝ මේ ගැන අවධානය කරලා කරගන්න. මේ මුද්‍රාත් අපිට කලාකෘතිය අතර වැදගත් වෙනවා. මොකද මේ මුද්‍රාවල තියෙනවා සත්ත්ව රූප තියෙනවා. ශාක පත්‍ර ශාක දකින්න තියෙනවා. ඊළඟට රූපාක්ෂර තියෙනවා. විවිධ සත්ත්ව රූප තියෙනවා. ශාක පත්‍ර තියෙනවා. ඊළඟට රූපාක්ෂර තියෙනවා. ඊළඟට මානව රූප තියෙනවා. ඊට අමතරව හඳුනා නොගත් විවිධ සංකේත තියෙනවා. මේ කලාකෘතිය අතර හඳුනා නොගත් විවිධ සංකේත තියෙනවා. මේ මුද්‍රා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 2 වැඩි කිරීම 2 සහ සෙන්ටිමීටර 6 වැඩි කිරීම 6 කුඩා ප්‍රමාණය. දැන් අපි රූප දර්ශන බලද්දී ලොකුවට පෙන්වෙනවා. නමුත් සෙන්ටිමීටර 2 වැඩි කිරීම 2 සහ සෙන්ටිමීටර 6 වැඩි කිරීම 6 කියන ප්‍රමාණයෙන් තමයි වැඩි මුද්‍රා ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ මුද්‍රා සමචතුරස්‍රාකාර සහ ආයත චතුරස්‍රාකාර නැත්නම් ඍජු කෝණාස්‍රාකාර මුද්‍රා දකින්න තියෙනවා. ඒවා ස්ටීටයිට් කියන පාෂාණයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. වැඩි ප්‍රමාණයක් ස්ටීටයිට් කියන පාෂාණයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව ලෝහ, මැටි භාවිතා කරලා නිර්මාණය කරපු මුද්‍රා දකින්න තියෙනවා. දැන් ඔයගලන්ට මේ මුද්‍රා වලට අවධානය යොමු කරනකොට රූප වලට අවධානය යොමු කරනකොට ඒ ගැන පැහැදිලි වෙයි. මේ තියෙන දැන් මෙතන තියෙනවා එකම ස්ථානයක සමචතුරස්‍රාකාර සහ ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වෙච්ච මුද්‍රා තියෙනවා. සමචතුරස්‍රාකාර සහ ආයත චතුරස්‍රාකාර ඒ කියන්නේ ඍජු කෝණාස්‍රාකාර හැඩයෙන් යුක්ත වෙච්ච මුද්‍රා තියෙනවා. දැන් මේකේ කඟ වේන් රූපයක් තියෙනවා. ඊළඟට ගව රූපයක් තියෙනවා පහළ මුද්‍රාවේ. අනික් වේ ගොඩක් රූපාක්ෂර හෝ හඳුනා නොගත් සංකේත තමයි දකින්න තියෙන්නේ. මේ තියෙන්නේ විවිධ හැඩයෙන් යුක්ත වෙච්ච මුද්‍රා ඒකත් ලෝහ භාවිතා කරලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන දැන් මෙතනත් තියෙනවා ඔයගලන්ට විවිධ සතුන්ගේ රූප දකින්න තියෙනවා. උඩින් අපිට දකින්න තියෙනවා කඟ වේන් රූපයක් දැක්වෙන මුද්‍රාවක් තියෙනවා. රයිනෝසිරස් ඇත් රූපයක්, ගව රූප දැක්වෙන මුද්‍රා දකින්න තියෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘතිය අතර අපිට මේ මුද්‍රා වැදගත් වෙනවා. මේක අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඇත්තටම ආගමිකවත් පිළිවෙත් අධ්‍යයනය කරද්දිත් වැදගත් වෙන මුද්‍රාවක්. ශිව දෙවියන්ගේ පූර්ව අවස්ථාවක් දැක්වෙන මුද්‍රාවක්. ශිව දෙවියන්ගේ පූර්ව අවස්ථාව, පශුපති කියන අවස්ථාව, සතුන්ගේ ස්වාමියා කියන අවස්ථාව තමයි මේකෙන් දක්වන්නේ. මේක බලන්න යෝගී ඉරියව්වෙන් වාඩි වී තියෙනවා. අන්සහිත පුරුෂ දෙවි කෙනෙකුගේ රූපයක් දකින්න තියෙන්නේ. පසුතලයේ තියෙනවා විවිධ සත්ත්ව රූප. ගව, රයිනෝසිරස්, ව්‍යාග්‍ර, ඇත් කියන රූප පිරිවරාගෙන ඉන්නවා. ගව, රයිනෝසිරස්, ව්‍යාග්‍ර, ඇත් කියන රූප වලට ප්‍රධාන තැනක් දීලා තියෙනවා. තව මත්ස්‍ය රූප තියෙනවා. මානව රූපයකුත් දකින්න තියෙනවා. කොහොමද මේ සතුන් පිරිවරාගෙන සිටින රූපය තුළින් සතුන්ගේ ස්වාමියා පශුපති කියන අවස්ථාව තමයි නිරූපණය කරනවා කියලා සලකන්නේ. මේකත් යෝගී ඉරියව්වෙන් සිටින රූපයක්. මේ තියෙන්නේ තේ යෝගී ඉරියව්වෙන්ම දක්වලා තියෙන රූපයක්. මේකත් විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ ඇසතු හේවත් බෝගස දැක්වෙන මුද්‍රාවක් තියෙන්නේ. දැන් අපි දන්නවනේ බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වන සතවර්ෂයේ පහළ වුණේ. බුදුන් වහන්සේත් බුද්ධත්වයේ ලබද්දී බෝගසක සෙවණ ලබාගත් බව සඳහන් වෙනවා. ඒතකොට බුදුන් වහන්සේ බෝගසක් තෝරගන්නත් සමහර වෙලාවට හේතු වෙන්න ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඊට ගොඩාක් ඉපැරණි ශිෂ්ටාචාරයක්. දැන් ඉන්දු නිම්නී ආගමිකවත් පිළිවෙත් අතරත් අපි ඇසතු හේවත් බෝගසට වැඳ පුදන්නට ඇති කියලා සැලකෙනවා. මේ තියෙන බෝගසක් දැක්වෙන මුද්‍රාවක්. ඉන්දු නිම්නී බෝගස දැක්වෙන මුද්‍රා විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට ඒක කලාකෘති වලටත් ගන්න පුළුවන්. ඉදිරියේදී ආගමිකවත් පිළිවෙත් පිළිබඳව සාකච්ඡා කරද්දිත් අපිට වැදගත් වෙනවා ඒ රූපය. මේ තියෙන්නේ මුද්‍රාවක්. මේකෙත් ඇත්තටම මෙතන විශ්වාස කරන්නේ වෘක්ෂ වන්දනයේ පැවතුනා කියද්දී අපි ආගමිකවත් පිළිවෙත් වලදීත් අවධාරණය කරන මුද්‍රාවක්. ඔතන තියෙන ඇසතු හේවත් බෝගසක අතු දෙකක් මැද ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ රූපයක් තියෙනවා.
ඇසතු හේවත් බෝගසක අතු දෙකක් මැද ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ රූපයක් තියෙනවා. ඒකේ බලන්න ඉදිරියෙන් පෙරහැරක් මෙන් එක පෙළට සිටගත් මානව රූප පෙළක් දක්වලා තියෙනවා. පෙරහැරක් මෙන් එක පෙළට සිටගත් මානව රූප පෙළක් දක්වලා තියෙනවා. පසුතලයේ සත්ත්ව රූප දක්වලා තියෙනවා. පසුතලයේ සත්ත්ව රූප දක්වලා තියෙනවා. පසුතලයේ සත්ත්ව රූප දක්වලා තියෙනවා. ඒ නිසා මේකේ අදහස වෘක්ෂයකට වැඳ පිදීම හෝ වෘක්ෂයකට අධිපති දෙවි කෙනෙකුට වැඳ පිදීම විය හැකියි කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර අපි මුද්‍රා ගණයට ඒකත් ගන්නේ මේ තියෙන්නේ ගව රූප දැක්වෙන මුද්‍රාවක්. මේ ගව රූපයේදී බලන්න ඉතාම ස්වභාවිකත්වයට ලංවන පරිදි ඒ රූපය නිර්මාණය කරලා තියෙනවා. ඒවත් මුද්‍රා ගණයටමයි අයිති වෙන්නේ. ඒකෙත් රූපාක්ෂර තියෙනවා ඉහළින්. ඉන්දු නිම්නයේ කලාකෘති අතර අපිට කලාත්මක මුද්‍රා රාශියක් හම්බ වෙනවා. මේ තියෙන්නේ ගව රූපය දැක්වෙන මුද්‍රාවක්. ගව රූපය දැක්වෙන මුද්‍රාවක්. ඒ ගවයා සතු වෙච්ච ස්වභාවිකත්වය නිරූපණය කරන්න ඉන්දු නිම්න කලාකරුවා සමත් වී තිබෙනවා. මේකත් ගව රූපය දැක්වෙන මුද්‍රාවක්මයි. මේ තියෙන්නේ ගව රූපය දැක්වෙන මුද්‍රා. මොකද මම ඔයගලන්ට කිව්වා වැඩිපුරම මුද්‍රා සංඛ්‍යාවක් හම්බෙන්නේ ගව රූප දැක්වෙන මුද්‍රා ඉන්දු නිම්නේ. රයිනෝසිරස් දැක්වෙන මුද්‍රාවක්. මේක අපි ඉස්සෙල්ලත් අවධානය කරලා කළා. කඟවේන් රූපයක්. තනි අංගක සතෙක් කඟවේන් රූපයක්. මෙන්න මේ කඟවේන් රූපේ විශේෂත්වයක් තියෙනවා. මේක බලන්න ඔලු තුනක් තියෙනවා. එක කඳයි තියෙන්නේ. නමුත් ඔලු තුනක් දැක්වෙන කඟවේන් රූපයක් ඉන්දු නිම්නෙන් අපිට හම්බෙලා තියෙන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඔලු තුනක් දැක්වෙන කඟවේන් රූපයක්. ඒක විශේෂයි. අනික් රූප වලට වඩා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතරටමයි අපිට අයත් වෙන්නේ. කඟවේන් රූපයක් එකෙත් දකින්න තියෙන්නේ. ඊළඟට අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර අපිට ඊළඟට වැදගත් වෙනවා ක්‍රීඩා භාණ්ඩ. කලාකෘති අතරට අපි අවසාන කොටස වශයෙන් අපිට වැදගත් වෙනවා ක්‍රීඩා භාණ්ඩ. දැන් ඔයගොල්ලෝ දන්නවා ක්‍රීඩා භාණ්ඩ කිව්වහම කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ අතර විවිධ භාණ්ඩ තියෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ අතර ගවයන් නෙදූ කරත්ත, ඇතුන් නෙදූ කරත්ත, නූලකින් ක්‍රියා කරන සත්ත්ව රූප, විශේෂයෙන්ම දැන් අපිට දකින්න තියෙන විවිධ කැට, විවිධ ප්‍රමාණයේ කැට භාවිතා කරලා තිනවා. දාදු ලෑලි, දාදු ඉත්තන් අපිට හම්බෙලා තිනවා. බෝනික්කන්, ඒ විවිධ ක්‍රීඩා භාණ්ඩ හම්බෙලා තිනවා. දැන් මේ තියෙන විවිධ ප්‍රමාණයෙන් යුක්ත වෙච්ච කැට ඉන්දු නිම්නයේ කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ අතර හම්බෙලා තියෙන විවිධ ප්‍රමාණයෙන් යුක්ත වෙච්ච කැට අපිට දකින්න තියෙන්නේ. ඊළඟට මේ තියෙන දාදු ලෑලි, දාදු ඉත්තන් දාද කාලේ තියෙන දියුණු තත්වයක්ම ඒ කාලෙත් පැවතිලා තියෙනවා. දාදු ලෑලි, දාදු ඉත්තන් අපිට දකින්න තියෙනවා. මේ තියෙන කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ අතර කරත්ත, ගවයන් දෙදෙනා යෙදූ කරත්ත. දැන් අපිට ඇත්තටම ආර්ථික ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරද්දිත් ඕවා වැදගත් වෙනවා. මොකද කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ අතර ඒ විදිහේ කරත්ත පැවතුනා නම් විශාල ප්‍රමාණයේ කරත්ත පවතින්න ඕනි. භාණ්ඩ ප්‍රවාහනය කරද්දී විශාල ප්‍රමාණයේ කරත්ත පවතින්නට ඕනි. ඒ නිසා කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ අතර ගවයන් යෙදූ කරත්ත. මේවත් අපිට ගවයන් යෙදූ කරත්ත ඉන්දු නිම්නයෙන් හම්බෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මැටියෙන් කරන ලද කරත්ත එක හම්බෙලා තියෙන කොටස්. මැටියෙන් කරන ලද ඒකෙත් ගවයන් දෙදෙනා යෙදූ කරත්තයක් දකින්න තියෙන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර. මේවත් ඉන්දු නිම්නයේ කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ අතරට එන්නේ. කලාකෘති අතරට මේ තියෙනෙත් මැටියෙන් කරන ලද ගව රූපයක් කලාකෘති අතරට අයිති වෙන්නේ. මේ ගව රූපයක් මැටියෙන් කරන ලද කලාකෘති අතර. ඊළඟට අපිට වැදගත් වෙනවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති අතර ආභරණ. විවිධ ආභරණ. ඇත්තටම අපි කියවනේ ඉන්දු නිම්නයේ මව්මුල් කරගත් මාතෘ මූලික සමාජ ක්‍රමයක් නැතිුනේ. අම්මා ගෙදර ප්‍රමුඛයා වුණේ. ඒ නිසා කාන්තාවගේ සමාජ මට්ටම හුඟක් ඉහළ මට්ටමක තිබුණා. කාන්තාවන් රූපලාවන්‍ය කෙරේ විශේෂ අවධානයක් යොමු කළා. ඒකදී අපි සමාජීය තත්ත්වයේ කියද්දී නම් විග්‍රහ කරනවා තොල් සායම් කිරීමේ වර්ග, විවිධ ආලේප වර්ග ඒකොල්ල භාවිතා කළා. විතරක් නෙමෙයි කාන්තාවන් හිසේ ඉඳලා පාදයේ දක්වාම ආභරණ පැලැන්දුවා. ශීර්ෂාභරණ, කර්ණාභරණ, ගෙලාභරණ, මුදු, වලලු, බඳ ආභරණ, පාසලඹ මේවා භාවිතා කළා. එතකොට අපි දන්නවා ඒවා විවිධ ලෝහ භාවිතා කරලා නිර්මාණය කළේ. රන්, රිදී, ලෝකඩ, ඊයම්,
ඒ වගේම පබුළු වර්ග ආදී භාවිතා කරලා නිර්මාණය කළේ. දැන් ඔයගලන්ට මේ ආභරණ දකින්නකොට හිතෙයි මේ අපි 21 වෙනි සතවර්ෂයේ අපි භාවිතා කරන දියුණු ආභරණ තරම් දියුණු ආභරණ මේගොල්ලෝ භාවිතා කරලා තිනවා. ඉන්දු නිම්නයේ කලාකෘති අතර දැන් මම කිව්වා ගෙල ආභරණ, ශීර්ෂාභරණ, ගෙල ආභරණ, කර්ණාභරණ, බඳ ආභරණ, පාසලඹ මුදු මේ සියලු කලාකෘති ඕගලන්ට දකින්න පුළුවන් ආභරණ වර්ග ඒවා ඉතාම කලාත්මකව නිර්මාණය කරලා තිනවා. ඔය දැන් ඒ වේදී අපිට දකින්න පුළුවන් ලෝහ භාවිතා කරපුවා තියෙනවා, පබුළු භාවිතා කරලා නිර්මාණය කරපුවා තියෙනවා. ඒ නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාර වාසීන්ගේ කලාකෘති අතර අපිට ආභරණ වර්ගත් වැදගත් වෙනවා. නිර්මාණ අතර ආභරණ වර්ගත් වැදගත් වෙනවා. ඒවත් බලන්න ඉතාම සියුම්ම කලාත්මකව නිර්මාණය කරලා තියෙනවා ආභරණ වර්ග. එවැදිත් විවිධ ආභරණ දකින්න තියෙනවා. මෙතෙන්දී විවිධ ප්‍රමාණයෙන් යුක්ත වෙච්ච විවිධ ආභරණ දකින්න තියෙනවා. ඒ නිසා අපි අද අවධානයකට ලක් කළේ මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා ශිල්ප පිළිබඳව. විශේෂයෙන්ම ඔයගලන්ට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා ශිල්ප පිළිබඳව අවධාරණය කරද්දී වැදගත් වෙන්නේ දැන් අපි ඉන්දි ඉතිහාසය අපි දන්නවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පස්සේ අපිට ආයි කලාකෘති පිළිබඳව සාධක ලැබෙන්නේ වැඩි වශයෙන් මෞර්ය යුගයේදී. ඒ මෞර්ය යුගයත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයත් අතර අපිට කලාකෘති රාශියක් හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපිට ඒ අතර හම්බෙන්නේ දෙවුරම් වෙහෙර රජගහනුවර නටු, ඒ කියන්නේ දෙවුරම් වෙහෙර නටබුන් වගේ සුළු නටබුන් ප්‍රමාණයක් හම්බුණාට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයත් මෞර්ය යුගයත් අතර ලොකු කාල පරතරයක් තියෙනවා. ඒ අතර අපිට කලාත්මක කලා නටබුන් හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ කාලය තුල නිර්මාණය කළ තියෙන කලාකෘති නිර්මාණය කළා තියෙන්නේ කලක් පවතින අමුද්‍රව්‍ය භාවිතා කරලා නෙමෙයි. අපිට ඒකෙන් අදහස් කරන්න බෑ ඒ කාලේ කලාකෘති නොතිබුණා කියලා. නමුත් ඒ කලක් පවතින අමුද්‍රව්‍ය භාවිතා කරලා කලාකෘති නිර්මාණය නොකළ නිසා ඒවා කාලය යෑමෙන් විනාශයට පත්වන්නට ඇති. නමුත් මෞර්ය යුගයේ වෙනකොට ගල් වැනි කාලයක් පවතින අමුද්‍රව්‍ය භාවිතා කරලා කලාකෘති නිර්මාණය කළා. ඒ නිසා අද දක්වා ඒවා නිරුපද්දිතව තියෙනවා. එහෙමනම් අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව සාකච්ඡා කරද්දී ඒ කලාකෘති විශේෂයෙන්ම වැදගත් ක්‍රිස්තු පූර්ව 2800 1750 වගේ ඈත අතීතයක පැවතිච්ච කලාකෘති ඊටාම දියුණු තත්වයක තිබුණා, කලාත්මක තත්වයක තිබුණා. ඒ නිසා දැන්ට අපිට නිරුපද්දිතව තියෙන ඒ නටබුන් භාවිතා කළා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ දියුණු කලා ප්‍රබෝධයක් තිබුණයි කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ අද ජාතික රූපවාහිනියේ ජාතික පාසල යටතේ සාකච්ඡා කළ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව ඔයගලන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති. විශේෂයෙන්ම ඔයගලන්ට ඒ බඳු රූප දර්ශන දකින්න තියෙන අඩුයි. ඇත්තටම අපිට දෙවෙනි පස්වපත්‍රයේ ගොඩක් පහසුයි. දෙවෙනි පස්වපත්‍රයෙන් අපිට ගොඩක් අහන්නේ කලාකෘති කොටස් වලින් අහනවා. ගොඩක් පහසුවක් වෙනවා අපිට මේ කලාකෘති පිළිබඳ සියසින් අවබෝධයෙන් දකින්න තියෙනවා නම්. නමුත් අපේ පොත්පත්වල ගොඩක් වෙලාවට ඒ රූප දර්ශන අඩුයි. ඉතින් ඒ නිසා ඒ රූප දර්ශන අපිට සියසින් දැක්කහම ඒව අවබෝධ කරගත්තාම ඔයගලන්ට ඊටම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. මොකද උසස් පෙළ කියන්නේ අපේ ජීවිතයේ තියෙන තීරණාත්මක කඩයිම් විභාගයක්. ඉතින් ඒ කඩයිම් විභාගයට සූදානම් වෙද්දී අපි ගොඩක් අපිට ලැබෙන කාලය හැම වෙලේකම ඵලදායීව දොවාගෙන හොඳින් සූදානම් වෙන්න ඕනි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ජාතික රූපවාහිනිය ඔස්සේ අද දවසේ සම්බන්ධ වෙන අපේ සුවහසක් දරුවන්ට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලාකෘති පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා ඒ නිසා ගොඩක් උනන්දු වෙලා කැප වෙලා මේ උසස් පෙළ කඩේම ජයග්‍රහණය කරගන්න සූදානම් වෙන්න. හරි. අයිබෝවන්